සංසාරේ පිය සටහන් අමතකව ගිය ඉරිතැලුණු ජීවන ගමනේ ඉඩෝර බිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සිත් ස්වරය සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව සඳ සිළුමින සෑම පුරපසළොස්වක පොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වෙතින් සැම සිත සුව පිණිස සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව ආයුබෝවන් පුණ්‍යවන්ත සුවදායක උදෑසනක් ඔබට. බක්මහ වැසිවලට කලින් අපේ කවුරුත් සිරිපා කරුණා කරන සිරිපා තමය මේ එළඹුණේ. අදත් සුරම්මේ රාත්‍රියක මැදින් පුරහඳ මඩල අහසට මෝදු වෙන්න කලින් මේ උදෑසන බොහොම පැහැදිලි හිරු මඩල පෙරදිගින් පායලා තියෙන වෙලාවක්. එහෙමනම් මේ සියලු පරිසර ආශිර්වාදයන් මැදින් අපි මේ මැදින් පුරපසළොස්වක පොහෝ දිනේ ආරම්භමු අපේ පුරුදු වන්දනා චාරිකාව සඳ සිළුමින. සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව. අදත් සිටි FM සඳ සිළුමින අපේ පෝදා ගේය පද වන්දනාවට අපි දෙපා නැමද කළ ආරාධනය අපට බොහෝම අනුකම්පාවෙන් පිළිගත්තේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉන්දුරාගාරී ධම්මරතන හිමිපාණන් වහන්සේ. සඳ මඩලේ ඔබ දුටුව අසිරියදා කියම් සඳ මඩලේ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව. සෑම පුරපසළොස්වක පොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වෙතින් සැම සිත සුව පිණිස සඳ සිළුමින. පුතුට මල් යහන සදන්නේ දැස සිහින වැල් පාවින්නේ රෝස කැලේ හමුවුවන්නේ මට මේ කුමරුන් දරු සෙනෙහස කියන්නේ ලෝකයේ අනන්තා පරිමාණ ස්නේහයයි. ගැහැණුන් මිනිසුන්ටද මිනිසුන් ගැහැණුන්ටද දරන ප්‍රේමයේ ඵලය දරුවායි. දරුවෙක් ලබන්නට පෙරපින් කරන්න ඕනේ කියලා පෙරපින් කරපුවාම විතරයි දරුවෙක් ලැබෙන්නේ කියලා හිතෙන වෙලාවල් අනන්ත වෙන්නේ දරුවෝ නැති විච්චහම දරුවෝ නොලැබිච්චහම ඒක පෞකාරකමක් කියලා සමාජය හිතන හින්දා දරා ගන්න බැරි වේදනාවක් දුකක් එන්නේ තුම්පත් රෑනක් වෙන්න හිත ඇතුලේ තතනන ඒ මහා ආදරණීය අපේක්ෂාවත් එක්ක. ඒ කෙසේ වෙතත් දරුවෙක් නිවසට වඩිනකොට ඒ නිවස පිරී ඉතිරී යන කිරිසුවඳින් විතරක් නෙවෙයි සමස්තය පිරුණාය කියලා කියන හැඟීමක් ඇති වෙනවා. ගහේ වැලේ පළවැල
ඒ ගහට හෝ වැලට බර නෑ කියන කතාවක් සිංහලේ තියෙනවා. ඒක නිසා දරුවෝ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා සීමාවක් සිංහල සමාජය තුළ තිබුණේ නැහැ. මේ එකක්වත් නෙමේ ප්‍රශ්නේ. තාත්තා කෙනෙකුට දරුවෙක් හම්බ වෙච්චාම ඒ දරුවා රැකබලා ගන්නේ අම්මනේ. දරුවා හම්බ වෙන්නේ තාත්තටයි කියලා මම ඉස්සෙල්ලාම කිව්වහම එතන තියෙනවා නුහුරු නුපුරුදු ගතියක්. දරුවෙක් හම්බ වෙන්නේ අම්මට. තාත්තට නෙමේද කියලා ප්‍රශ්න කරලා ඇහුවොත් එහෙම ඇත්තටම දරුවා හම්බෙන්නේ තාත්තටද අම්මටද කියලා ප්‍රශ්න කරන්න හිතෙනවා දෙපාරක්. ආපහු හැරිලා බලලා. දරුවෝ හම්බ වෙන්නේ දෙමව්පියන්ට. දරුවා තාත්තා නිසා මවගේ කුසෙන් හම්බ වෙන බව ඇත්තයි. ඒත් දරුවා හදන්නේ වඩන්නේ සමස්ත ලෝකයක් විසින්. අම්මා කිරි දෙන බව ඇත්තයි. හැබැයි අම්මට කිරි එන්නේ කිරි එරෙන්නේ සමස්ත රටක ආර්ථික දේශපාලන සමාජ සමස්ත ඒකාබද්ධතාව මත. දරුවා ලොකු මහත් වෙනකොට ආහාර පාන බේත් හේත් ඇඳුම් පැළඳුම් එකක්වත් හදන්නේ අම්මා තාත්තා නෙමෙයි. මෙලදී ගන්න අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙම සමස්ත සමාජයක සාමූහික ව්‍යායාමයක සමුපකාරික එකමුතුවක ඵලයක් හැටියට තමයි දරුවෙක් මිනිහෙක් වෙන්නේ. දරුවෙක් රටක පුරවැසියෙක් වෙන්නේ. ඒක නිසා ළමයි ඇති සමස්ත සමාජයට. ඒ ඔක්කොම ඇත්ත. අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් කොයි විදිහටද දරුවෝ බලාගන්නේ? පුංචි පුතුණියයි කිරට අඬන්නේ කවුද පුතුටලේ කිරි කර දෙන්නේ අම්මා කියයි වහතෝරන්නේ අම්මා කියලයි වහතෝරන්නේ ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ. පුංචි දරුවෝ අම්මා කියලා තමයි බහ තෝරන්නේ. අම්මේ කියලා තමයි කියවෙන්නේ. තාත්තේ කියලා නෙමෙයි ඉස්සර වෙලාම කියවෙන්නේ. අනේ අම්මේ කියලා තමයි ළමයි අඬන්නේ. අම්මගේ උකුලට ගිහිල්ලා අත දාලා කිරි උරන්න අම්මගේ පේවුරු හොයන්නේ. ඒක කරන්න බෑ තාත්තට. අම්මා නැතුව දරුවෙක් හම්බ වෙච්චාම තාත්තට මට මේ කුමරුන් කවුද දුන්නේ කියලා අහන්න වෙනවා නේද? කවුද මේ දරුවගේ ආදරණීය අම්මා? දරුවෙක් නැති අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. දරුවෙක් නැති මවකට ජීවත් වෙන්න පුළුවන්. ඒත් මවක් නැති දරුවෙකුට කොහොමද ජීවත් වෙන්නේ? ඊටාම කුඩා වයසේ. ඒක හින්දා තාත්තා කෙනෙකුට ළමෙක් හම්බ වෙච්චාම අම්මා නැත්නම් පියා මොන දෙන අරුබුදය දරුවා මොන දෙන අරුබුදයටත් වඩා වැඩි. දරුවා හොයන්නේ කිරි. කොහෙන්ද ඒ කිරි හොයන්නේ? අම්මා දාලා ගිහිල්ලා නම් හෝ මව නොදන්නා දරුවෙක් මහපාරේ ඉඳලා අරගෙන ආවනම් හෝ මව මිය ගිහින් නම් හෝ පුතුගේ උපත සමග මවගේ විපත වී නම් හෝ ඒ තාත්තා මොන දෙන අරුබුදේ? ළමයා අඬන්නේ අම්මේ කියලා. කොහෙන්ද අම්මා කෙනෙක් ගේන්නේ? එතකොට තාත්තට අම්මත් මතක් වෙනවා. අම්මගේ ස්නේහයත් මතක් වෙනවා. අම්මත් එක්ක ගෙවම් කරපු ජීවිතයත් මතක් වෙනවා. සමස්ත අතීතය දුක්ඛ දෝමනස්යන්ගේ අනුස්මරණයක් විතරක් වෙනවා. ඒ ඔක්කොම ASCII දෝරගලන දාරක ප්‍රේමය, ආදරයේ දරු සෙනෙහස, අසරණ වීමේ උපරිම තලය හිතා ගන්න පුළුවන්. මවක ගෙවුණු සුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිඟිති පුතේ මගේ පාළුව මැකේ අම්මගේ අඩුව දරුවට දැනෙනවා. අම්මගේ ආදරයේ අඩුව පියාට දැනෙනවා. දරුවාගේ පෝෂණය පිළිබඳ ගැටලුව පියාට දැනෙනවා. තමගේ භාර්යාවගේ අහිමිවීම පියාට තව පැත්තකින් දැනෙනවා. මේ සමස්තය දරා ගන්න පුළුවන් තරම් හයියක් පිරිමියෙකුට තියනවාද? එහෙම වෙච්ච තාත්තලා ඉතිහාසයේ ඉන්නවා. එහෙම වෙච්ච දරුවොත් අපි අතර ඉන්නවා. ජීවිතය කියලා කියන්නේ ආන් එහෙම සුඛ සෝමනස්යන් එක්ක දුක්ඛ දෝමනස්යන් එලෙසින්ම දරා ගන්න විඳ ගන්න විතරක් නෙවෙයි අත්දැකීම් බරව ඉස්සරහට යන එකක්. ඒ දරුවෝ ලොකු වෙලා තාත්තලා වියපත් වෙලා ආන් ඒ වෙලාවට අම්මා නැති දරුවෙක්ව උපන් තමාගේ අතීතය සිහිපත් කරලා තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා තාත්තව තුරුළු කරගෙන ඉඹලා තාත්තට ආදරේ පෙන්වන වැඩිහිටි දරුවෝ අපි අතර ඉන්නවා. ඒකින්දම මවගේ ආදරය නොලද දරුවෙක් ඉස්සරහා කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ කියන ප්‍රශ්නය තාත්තට දැනෙනවා. මට මේ කුමරුන් කවුද දුන්නේ කියන ප්‍රශ්නය තාත්තට නැගෙනවා. ස්නේහයේ කිරි බිඳුව ආදරයේ ප්‍රේම බිඳුව ලැබෙන්දියාවේ ප්‍රතිඵලය දෝතට අරගෙන hina වෙන්න නියමිත නිමේෂයේ අඬා වැටෙන්න පිරිමියෙකුට සිද්ධ වුණොත් ඒකේ කේද වාචකයේ දිග පළල මැනගන්නයි අපි හදන්නේ. මාගේ පුතුට මල් යහන සදන්නේ දැස සිහින වැල් පාවියෙන්නේ රෝස කැලේකින් හමුවුවන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ මාගේ පුතුට මල් පුංචි පුතුනියයි කිරට අඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ පුංචි පුතුනියයි කිරට අඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ අම්මා කියායි බහතෝරන්නේ අම්මා කියාලයි බහතෝරන්නේ ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ මාගේ පුතුට මල් මවගෙල මැදලේ කිරට පෙරෙන්නේ
කිරි සුබඳයි ලොව පවතින්නේ මවගේ ළමැදලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුබඳයි ලොව පවතින්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ මල් යහනාවේ පුතු නැලවෙන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ සඳ සිළුමින බෝදා ගේය පද වන්දනාව අපේ හාමුදුරුවනේ හොඳම දේ දරුවන්ට කියලා අර V.I. ලෙනින් මහත්මයා කිව්වට කාලෙක වෙලේ ඉඳලා නරකම දේවල් උරුම වෙන්නෙත් අපේ දරුවන්ටද කියලා අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම හිතෙන දැනෙන අවස්ථාවන් ඕන තරම් අපේ මේ සමාජය තුල තියෙනවා. දරුවෝ හුඟක් නැතත් ඉන්න එක්කෙනා නැත්නම් දෙන්න හොඳට හදාගන්න. නැත්නම් අපේ හාමුදුරුවනේ සතුටින් තියන්න, ප්‍රබෝධමත්ව තියන්න. මේ පොය දවසෙත් අම්මලා තාත්තලා නොවිදිනා දුකක් නැහැනේ. ඒවා සමහර දරුවන්ට වැටහෙනවා. අපේ හාමුදුරනේ සමහර දරුවන්ට තාම වැටහෙන්නේ නැහැ. අර මල් ගවුමේ අගහිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගන්න තැනට අද කාලේ දරුවෝපත් නොවුනට දරුවන්ගේ ඕනෑපාකම්, දරුවන්ගේ සිතුම් පැතුම්, දරුවන්ගේ අවශ්‍යතාවයන් සමහර දෙමව්පියන්ට වැටහෙන්නේ නැහැ. පුළුවන්කම තිබුණත් අවබෝධ කරගන්නේ නැහැ. මේ සමාජයට වැටහෙන්නෙත් නැති කාලෙකද අපි ඉන්නේ කියලා අපිට දැනෙනවා හාමුදුරුවනේ. මතකද සේරිවාණිජ ජාතකයේ? සේරිවාණිජ ජාතකයේ සේරි තවත් වෙලෙන්දෙක් හිටියා. මේ විලෙන්දු දෙන්නටම හම්බ වුණා එක තැනක්. එතන හිටියේ චූටි දුවෙකුයි අත්තම්ම කෙනෙකුයි. චූටි දුව අඬන්න පටන් ගත්තේ අත්තම්මා ඉස්සරහා මාල වලලු ඉල්ලලා. මේ ජාතක කතාව දිග කතාවක්, ගොඩක් ගැඹුරු කතාවක්. ඒ සේරිලගේ කාලේ වාණිජ පරමාර්ථයක් ඇතුව වෙළඳාම් කරපු කාලේ බඩු හුවමාරු කරගනිමින් හුවමාරු වෙළඳාම තිබුණු කාලේ. ඒ විතරක් නෙමෙයි, රන් තලිවලට අපේ ප්ලාස්ටික් එහෙමත් නැත්නම් නොවටිනා වලලු හුවමාරු කරගත්ත කාලේ. දැන් අපි එන්නේ අපේ රටට. ජාතක කතා කාලේ ඉඳලා දැනට ලකට සිලින් බිලින් කුරු වලලු පාට හති මාල පබලු වයිවාරන අරුමෝසම් වටේට ඉල්ලා රෝද දිකී මාලිගාව පුලට ඇවිල්ලා. අපිත් පුංචි කාලේ මතකයි පොළට යනවා. ඒ පොළට යනකොට අපේ තාත්තලගේ අම්මලගේ දකුණු අතේ වම් අතේ ඇඟිල්ලක එල්ලිලා එහා මෙහා විදිනකොට පේන්න තියෙන වයිවාරන ලස්සන සෙල්ලම් බඩු පුංචි අපේ හිත පැහැර ගන්නවා. ඇත්තටම තල්ලු කරගෙන එන රෝද දෙකේ කරත්තයක්. ඒකේ වටේට නොයෙක් වයිවාරන જાති එල්ලලා තියෙනවා. ප්ලාස්ටික් වලින් හදාපු වලලු, මාල, දිලිසෙන දේවල්, කැරකෙන ඒවා, කැරකි උඩ යන ඒවා, බෝල,
බිම ගහපුවම උඩ යන ඒවා පාට පාට සද්ද තියෙන ඒවා ළමා සිත් පැහැර ගන්නවා. ඒත් ඒ ඔක්කොම ගත්තත් හිතේ තියෙන ආසාව ඉවර වෙන්නේ නැති තරම් බඩු ගොඩක් ඒකේ තියෙනවා. සමහර ළමයි බිම පෙරලි පෙරලි අඬන. අම්මගේ අතේ තියෙන තාත්තගේ අතේ තියෙන තුට්ටු දෙකම ඉවරයක් වෙනකන් අරන් දෙන්න තරම් ආදරයක් අම්මගේ තාත්තගේ ආදරයේ ඇතුලේ තියෙන බව ඇත්ත. ඒත් සාක්කුව ඇතුලේ ඒ ගානට කාසි නැති බව ඇත්ත. ආදරේ උළුවේ සිට පා දක්වා පයේ සිට හිස දක්වා එඟ පුරාම කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා කතන්දරේ ඇත්ත. පුංචි දරුවා සෙල්ලම් බඩු දැකලා අඬනවයි කියලා කියන්න අම්මා නොදන්නව නෙවෙයි. තාත්තා නොදන්නව නෙවෙයි. ඒත් පොලට එනකොට එක්කින්න සිද්ධ වෙනවා. දරුවා දාලා ඉන්න ගෙදර කාත් කවුරුවත් නැති වෙච්චාම ඒ අම්මටයි තාත්තටයි දරුවා දාලා ගෙදර එන්නේ තියලා පොලට තනියම එන්න බෑ. ඒ අභියෝගයත් බාරගන්න හින්දා තමයි අම්මා තාත්තා දරුවා අරගෙන පොලට එන්නේ. ඒත් අම්මට සිද්ධ වෙන්නේ තාත්තට සිද්ධ වෙන්නේ Tamanට කන්න තියෙන කෑම ප්‍රමාණය අඩු කරලා ළමයට කන්න තියෙන ප්‍රමාණයට කෑම අරගෙන Tamanට කන්න තියෙන කෑම ප්‍රමාණය වෙනුවට දරුවට සෙල්ලම් බඩුවක් අරන් දෙන්න. එහෙම කරපු තාත්තලා එහෙම කරපු අම්මලා තමයි ඉතිහාසයේ අපිට හම්බ වෙන්නේ. අම්මලා තාත්තලා හැටියට. සමහර වෙලාවට සමහර දරුවෙක් අම්මගේ ඇස් දෙකෙන් කඳුලක් ගන්නකොට තාත්තගේ හිත රිද්දනකොට ඒ ටිකත් කල්පනා කළාට කමක් නැහැ. එහෙම වුණත් සමහර දරුවෝ ඉන්නවා මේ සියල්ලම දැනගෙන ඉතා කුඩා වයසට සෙල්ලම් බඩු දිහා බලන්නේ ආසාවෙන් වුණත් අම්මා දිහා බලන්නේ ආදරෙන්. Tamanට සෙල්ලම් බඩුව අරගෙන අම්මගේ කුස හිස් කරනවට සමහර ළමයි කැමති නැහැ. උප්පත්තියෙම දුප්පත්කම දෝත පුරෝගන අරන් ආපු සමහර දරුවන්ට ඒක නොතේරෙනව නෙවෙයි. අම්මා විඳින දුක්ඛන්දරාව තාත්තා විඳින දුක්ඛන්දරාව ඇස් දෙකෙන් දකින දරුවෝ ඒක අත්දැකීමෙන් දන්නවා. උදේ පාන්දර නැගිටලා කැඳ උගුරක් බීලා කුලියට යන අම්මා ගැන චූටි දුව නොදන්නව නෙවෙයි. වක්කඩට බැහැලා පොල්ලතු දාලා පොල්ලතු ගොඩට අරගෙන පොල්ලතු වියලා ජීවත් වෙන අම්මාවරුන් ගැන දූවරු නොදන්නව නෙවෙයි. පලංචියේ ලීරලා ඈත බැද්දේ දර කපලා වැටිච්ච දර කෝටු කඩලා සල්ලි කරලා බඩ පුරවන විත්තිය දරුවෝ නොදන්නව නෙවෙයි. ඊට අමතරව මෝලේ කුලී කරලා එහෙමත් නැත්තම් මහ පොළව අසද්දලා දාඩිය මහ පොළොවට වැටෙනකම්ම වෙහෙසෙන්නේ තමන්ගේ බඩකට පුරවන්ට කියලා සමහර දරුවෝ නොදන්නව නෙවෙයි. ආන් ඒ දරුවෝ අයිස්ක්‍රීම් මිල්ලලා අඬන්නේ නැහැ. ආන් ඒ දරුවෝ චොකලට් වල රහ දන්නේ නැහැ. ආන්න ඒ දරුවෝ සෙල්ලම් බඩු අලුතෙන් ඉල්ලන්නේ නැහැ. ආන්න ඒ දරුවෝ තමයි කුරුම්බෙට්ටි මැසිමෙන් සෙල්ලම් මැසින් හදන්නේ. ආන්න ඒ දරුවෝ තමයි දොඹ ගහක අත්තක් කඩාගෙන ඔරුවක් හදලා පා කරා අරින්නේ. ආන් එහෙම දරුවෝ තමයි මඤ්ඤොක්කලියකින් බොඩේ පළලා ලස්සන ලස්සන මඤ්ඤොක්ක බොඩවල මල් ගස් හදන්නේ. ආන් එහෙම දරුවෝ තමයි දොඹ ගහන්නේ. ආන් එහෙම දරුවෝ තමයි බට්ට පනින්නේ. ආන් එහෙම දරුවෝ තමයි ගුඩු සෙල්ලම කරන්නේ. එහෙම තරුණ වෙමින් ඉන්න දරුවෝ තමයි එල්ලේ ගැහුවේ. මං කිව්වේ 50 ගණන් වල 60 ගණන් වල 70 වෙනකම්ම
ලංකාවේ දරුවන්ගේ සෙල්ලම් ක්‍රීඩා. මොකද්ද අවාසනාවකට චීන සෙල්ලම් බඩු ලංකාවට ආවට පස්සේ මේ වෛවාරණ අරුමෝසම් බඩු මනසක් අපිට ඇවිදිලා දිලිසෙන සරුව පිත්තල ව්‍යාජ ලෝකය දරුවන්ගේ හිත ආක්‍රමණය කළාට පස්සේ ඒ සියල්ල වෙනස් වෙලා ගිහින් ආසාවේ ගිනි දැල් දරුවන්ගේ මනස ගිනි තියන්න පටන් අරන් කඳුළු වලින් ප්‍රශ්න විසඳන තැනකට රට පිරිහිලා. ඒක හින්දාම දරුවන්ට ඉල්ලලා අඬන්න තරම් දේවල් බොහෝ තියෙනවා. අපි ජීවත් වුණේ 960 ගණන් වල. ඒ 960 ගණන් වල ජීවිතවල අපි කවදාක්වත් තාත්තලගෙන් ටොෆි ඉල්ලලා හිටියේ නෑ. චොකලට් දැකලා තිබුණේ නෑ. අයිස්ක්‍රීම් කාරේ අවුරුද්දකට සැරයක්වත් අපේ ගම් පළාතින් ගිහින් තිබුණේ නෑ. ඒ හින්දා මේස්වල කඳුළු තිබුණේ නෑ. ලෝකය උරුම කරගන්න දෝත පුරා අත්දැකීම් පිරෙන්න ජීවිතයක් අපිට හැදුනා ඒ කාලේ. අද වෙනකොට ඒ සරුව පිත්තල ලෝකයේ අන්දමන්ද වෙච්ච දරුවෝ අවසානයේදී හුරු කරනු ලබන්නේ ඩිජිටල් තාක්ෂණික ලෝකයකට. ඒ හින්දාම සෙල්ලම් බඩු අතරත් හෑන්ඩ් ෆෝන්, සෙල්ලම් බඩු අතරත් ලැප්ටොප්ස්, සෙල්ලම් බඩු අතරත් කම්පියුටර්. ඒ කාලේ මේ කාලේ විතරක් නෙවෙයි. ඒ නගරය ඈත බැද්දි ගම්මානේ පොළට එන්නේ මිනිස්සු පොල්ලතු පැලෙන් එළියට බැහැලා වෙලදිගේ. තාමත් සරම් කඩමාළු ඇඳගෙන තාමත් චීත්තරෙද්ද ඇඳගත්ත පම්මල්ලා අතින් අරගෙන පොළට එන ඇඟ කේඩෑරි වෙච්ච වල ගැහිච්ච ඇස් තියෙන කළු පාට වෙච්ච හමත් සහිත අම්මාවරු සහ තාත්තාවරු නිර්වත් දෙපා වලින් පාවහන් විරහිතව අර මඩ කඩිති උඩින් අර ඒ දණ්ඩෙන් අර නියර දිගේ ඇවිදිලා පොළට එන්නේ සතියකට බඩු අරන් යන්න හිතේ තියාගෙන. ආන් ඒ වෙලාවට චූටි දුව මහපාරට බහින්නේ මල් ගවුම ඉරිච්චි තැන් දෙහි කටුවකින් අමුණගෙන වහගෙන. ඒකටවත් ආය කට්ටක්, ඒකටවත් සරණෙල් කට්ටක්, ඒකටවත් වෙනත් එකක් නැහැ. දෙහි කටුවෙන් ගවුම ඉරිච්චි තැන වහගෙන මහපාරට බහින්නේ පුංචි හිතටත් ලැජ්ජාවක් තියෙන හින්දා. කතා කරන බෝනික්කෝ පියා සලන සූටික්කෝ කාසිවලට මාරු වෙලා අතින් අතට යනවා. මල් ගවුමේ අග හිඟතෙන් දිහි කටුවෙන් හංගාගෙන පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලුම් හිලනවා. මේ සිලිම්බිලිංගාන ලස්සන සෙල්ලම් බඩු අස්සේ ඈ දකින බෝනික්කා, ඈ දකින සූටික්කා එක්කම ඈ දකිනවා කාසිවලට අරගන්න සමහර සල්ලිකාර තාත්තලගේ, සල්ලිකාර අම්මලගේ, සල්ලිකාර අයියලා අක්කලා නංගිලා මල්ලිලා. ඒක දිහා බලාගෙන ඉන්න චූටි දුවට අල්ලන්න ආස හිතෙනවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සෙල්ලම් බඩු කඳුළු වලට විකුණන්නේ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා චූටි දුව කඳුළු ඇල්ල සාක්කුවේ දාගෙන සෙල්ලම් බඩුව රාක්කේ තියෙද්දිම, සෙල්ලම් බඩුව කරත්තේ තියෙද්දිම ආපහු එනවා. අම්මටවත් තාත්තටවත් කඳුළු පෙන්වන්නේ නැතුව ආපහු සැරයක් බිම් බලාගෙන දැස්ස නැගෙන කඳුලැල්ල මව ඉස්සරහා නොපෙන්නා ඉන්න තරම් ඒ චූටි දුවගේ හිත හයියයි. ඒ අය තමයි පස්සේ කාලෙක රට පොහොසත් කරන අම්මාවරු බවට පත් වෙනවා.
වටේට ඉල්ලා රෝද දිගේ මාලිගාව පොළට ඇවිල්ලා කතා කරන බෝනික්කෝ පියා සලන සූටික්කෝ කාසිවලට මාරු වෙලා අතින් අතට යනවා මල් ගවුමේ අග හිඟතෙන් දිහි කටුවෙන් හංගාගෙන පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලුම් හිලනවා සිලින් බිලින් සිලින් බිලින් කූරු අලලු පාට හතේ මාල පබලු වයිවාරන අරුමෝසම් වටේට ඉල්ලා රෝද දිගේ මාලිගාව පොළට ඇවිල්ලා මත්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් පොරවනවා බලා උන්න පුංචි ඇහි කඳුලෙල් නැගුණා අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නේ නැති බොනික්කෝ කඳුලෙල්ලෙන් බොඳ වී නැගුණා සිලින් බිලින් කූරු අලලු පාට හතේ මාල පබලු වයිවාරන අරුමෝසම් වටේට ඉල්ලා රෝද දිගේ මාලිගාව පොළට ඇවිල්ලා සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිහි සමාජයේ තාත්තෙකුට විතරක් නෙවෙයි අම්මෙකුට වුණත් දරු සෙනෙහස කියලා කියන්නේ අර සමසින්ද මසසින්ද නහරසින්ද ඇටසින්ද ඇට මිදුළු සින්ද මුළු මහත් පංචස්කන්ධයටම කාවදින හැඟීමක්නේ අපට සිහිවත් වෙනවා යශෝදරාවත සුදුසකු ලෙසට ඇත් පැටවෙක් විත් යහනේ සුදු සොඬ ටිකෙන් මගේ බඩ පිරි මදිනි අනේ සුදු යම් දෙයක් සිදු වෙයි මා දුටු සිහිනේ සුදසුන් නිරිඳුගේ මොකදැයි ඒ සිහිනේ එදා මහාමායා දේවිය වගේ ඒ මව සුබ සිහින නොදැක්කාට රජබිසවක් නොවුනාට කුසට පැමිණි බිලිඳා රජ පැටියෙක් වුණු අපූර්ව අපේ හාමුදුරුවනේ සුදු වැත් පෝවෙක් සුදු පියුම හොඳින්ගෙන පැදකුණු නොකලත් සිරියහනේ පිරුම් පුරාමා කුසට පැමිණි බිලිඳු මට රජ පැටියේ 1000ක් පැතුම් තියාගෙන දසදහසක් වෙහෙස දරාගෙන අප්‍රමාණ ප්‍රාර්ථනාවන්ගෙන් ඉන්න අම්මා කෙනෙකුට පහුවෙලා හරි ළමෙක් තමන්ගේ කුසට ආවයි කියලා දැනෙච්චහම රජ පදවියක් ලැබුණා හා සමානයි. ඊටත් වැඩි මිසක් ඊට අඩුයි කියලා කියන්න බෑ. එහෙම ආදරයක් දරු සෙනෙහසක් අම්මා කෙනෙකුට හම්බ වෙච්චහම තාත්තා කෙනෙකුට හම්බ වෙච්චහම අම්මා අප්පච්චි දෙන්න ඒ දරු ස්නේහයත් එක්ක හීනමවඩ බව ඇත්ත. ඒත් ශ්‍රී ලංකාව කියන මේ විශේෂිත සભ્યත්ව රාජ්‍යය ඇතුලේ සભ્યත්ව විඥාණය මනසේ තිබිච්ච
ඒක දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතිකව පෝෂණය කළ ජාතියක අම්මාවරු සහ තාත්තාවරු ඒ දරුවා පුතෙක්ද දුවෙක්ද කියලා බැලුවේ නැහැ. උපදින්නේ දරුවෙක් මිසක් උපදින්නේ පුතෙක්ද උපදින්නේ දුවක්ද කියලා අඩුම ගානේ හෙව්වෙත් නැහැ බැලුවෙත් නැහැ විතරක් නෙමේ ප්‍රාර්ථනා තියාගෙන හිටියෙත් නෑ. මට පිරිමි පුතෙක් ඕනේ කියලා. මට දුවක් එපාය කියලා හිතුවේ නෑ. දරු සම්පත කියලා කිව්වා මිසක් පුත් සම්පත කියලා දූ සම්පත කියලා කිව්වේ නෑ. දරු සම්පත සම්පතක් වුණා මිසක් ඒ දරුවා අතර දියණිය අවාසනාවන්තයයි කියලා කියන පසුගාමී මනස මේ මහ පොළොවේ ලංකාව කියන බිමේ තිබුණේ නැහැ. මවක හැටියට පියෙකු හැටියට දුවක වුණත් පුතෙකු වුණත් කමක් නැහැ. අම්මා කෙනෙකුට ඊළඟට මේ දරුවව රජ කරවන්න ඕනේ උනේ නෑ. ඔබට මතකයි අම්මලා දුක් ගත්තේ පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි කියලා හිතපු කාලයක් තිබුණා. එතන තාත්තල දුක් ගත්තේ නෑ වගේ. ඒ විතරක් නෙමෙයි අම්මලා දුක් ගත්තේ දුවල හදන්නම නෙමෙයි වගේ. ඊටත් අමතරව අම්මලා පුතුන් හැදුවේ රජ නොවෙන්නම නෙමෙයි වගේ. අම්මලා දුක් ගත්තේ දුක් ගන්නේ පුතුන් හදන්නටයි. පුතුන් රජුන් කරන්නටයි නන් නෙමෙයි. තුන් හිතේ නෙමෙයි හතරවෙනි හිතේවත් කිසි තැනක එහෙම ප්‍රාර්ථනාවක් ඇත්තටම ඇත්ත අම්මා කෙනෙකුට තියාගන්න පුළුවන් කමක් නැහැ. දුවෙක් වුණත් කමක් නැහැ. පුතෙක් වුණත් කමක් නැහැ. විතරක් නෙමෙයි රජෙක් වුණත් කමක් නැහැ. නොවුණත් කමක් නැහැ. ඒකින්ද තමයි අද කොච්චර තැනට මේ රටේ පරිහානියේ සාක්ෂියක් හැටියට සලකන්න පුළුවන්කම ලැබෙනවා එක්තරා කරුණකින්. එය මෙතනදී මතක් කළ යුතුමයි. දරුවෙක් උපදිනකොට උපදින ඉස්පිරිතාලෙත් සමහර දරුවන්ගේ දෙමව්පියන්ට වැදගත්. උප්පැන්න සහතිකෙත් වැදගත්. ඒ විතරක් නෙමෙයි. දරුවා උපදිනකොටම ඒ උපදින දවසේදී අම්මා තාත්තා පදිංචි වෙලා ඉන්න ලිපිනයත් වැදගත්. ඒ දරුවගේ පාසලක් තීන්දුව කරන්න. ඒ පාසලත් එක්කම දරුවගේ විධිමත් අධ්‍යාපනය තීන්දුව කරන්න. ඒත් එක්කම දරුවා පෝසතෙක් කරන්න. සල්ලි වලින්. උපදින්නේ මස් වැදැල්ලක්ද කියලා නොදැන, උපදින්නේ පුතෙක්ද දුවෙක්ද කියලා නොදැන ප්‍රාර්ථනා තියාගෙන ඇත්තටම දරු සෙනෙහස පුපුරාගෙන නෙමේද එතකොට ඒ දරුවෝ උපදින්නේ. 1000ක් ප්‍රාර්ථනා පුතෙකුට තියාගත්තාම දුවක් උපන්නොත් ඒ මනසත් එක්ක ඒ දුව මූණ දෙන අරුබුදය නෙමේද සමාජය අද අපි අත්දකින්නේ. හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නුඹ දඟයෙකු වේදයි නිකමට මෙත් මට සිතේනා පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් නුඹේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි. ඒකින්ද ඇත්තම අම්මා කෙනෙකුට ඒ දරුවා
සුදු අත් පැටියෙක් සුදු නෙළුමක් හොඳින් අරගෙන ප්‍රදක්ෂිනා කරගෙන මෙන්න ඕනේ නේ. ඇත්තටම අම්මා කෙනෙකුට ඒ දරුවා තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා එන්න ඕනේ නෑ. ඇත්තටම ඒ අම්මට ඒ දරුවා පුතෙක් දුවක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් නෑ. ඇත්තටම ඒ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් වෙන්න ඕන කියලා හීනයක් නෑ. ඇත්තටම ඒ අම්මට ඒ දරුවා ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියලා තුන් හිතකවත් නෑ. ඇත්තටම ඒ අම්මට ඒ දරුවා ජාත්‍යන්තර පාසලකට හෝ නාගරික ජාතික පාසලකට හෝ යන ශිෂ්‍යයෙක් වෙන්න ඕන කියලා නියමයක් නෑ. එකම පැතුමයි. ඒ දරුවගේ හිසේ පලන්දන්නේ වෙනසක් නැති එකම එක ආදරයයි. ඒ දරුවට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි. අම්මාකමේ ඉහළම තැන ස්පර්ශ කරන පතුලෙම හිඳෙන ආදරය එයයි. එක හින්දා බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ හැටියටම පුත්තා වත්තු මනුස්සාන බලන්නකෝ. එතන තියෙන්නේ පුත්තා කියලා. පුත්තා කියලා කියන්නේ පුත්තුන්ට නෙවෙයි, දූපුතුන්ට, දරුවන්ට. මනුස්සානන් කියන්නේ පිරිමින්ට නෙවෙයි, මිනිස්කමට. අම්මට සහ තාත්තට මේ දෙමව්පියන්ට එකම එක වස්තුවයි ඒ දරුවෝ විතරයි. ඒක හින්දා දරුවා දරුවෙක් මිස පුතෙක් හෝ දුවක් නොවේ. දරුවා දරුවෙක් මිස ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙකු නොවේ. දරුවා දරුවෙක් මිස ලොකු මහත්තයෙක් නොවේ. දරුවා දරුවෙක් මිස ආදායම් සහිත ව්‍යාපාරිකයෙක් නොවේ. දරුවා දරුවෙක් මිස මහාචාර්යවරයෙක් නොවේ. දරුවා හුදෙක් දරුවෙක් මිස ඔහු ගොවියෙක්ද කම්කරුවෙක්ද යන්න අදාළ නොවේ. අදාළ වන්නේ ආදරණීය ස්නේහයට, ආදරණීය මව් ස්නේහයට, ආදරණීය පිය ස්නේහයට එකම එක දෙයයි. ඒ දරුවෙක්ය යන්න පමණයි. මේ ගීය රචනය, ගීය සංගීතය, ගීය ගායනය තුනම සමාන්තර සමරයකි සමබරව යන ගීයක්. ඇත්තටම කිව්වොත් ඉතාම කුඩා සංගීත සංධ්වනියක් මෙහි ඇතුළත්. ගීයේ අරුත් විඳ ගන්නා ගමන්ම, අර්ථය ස්පර්ශ කර ගන්නා ගමන්ම මේ සංගීතයේ තියෙන සරල භාවයක්, පද ප්‍රබන්ධයේ තියෙන ගැඹුරු භාවයත් අත්දැකිය යුතුයයි මම ඔබට යෝජනා කරනවා.
කුස තුල සක්මන් කරනා නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙත් මට සිතේනා පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් නුඹේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයයි 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 කුස තුල දරුවැයි මතු බුදු වන පැතුමන්නේ ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසිනේ පැටියෝ නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි 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 සුදු ඇත් පොවේ සුදු පියුම හොඳින්ගෙන පැදකුණු නොකලත් සිරියානේ පිරුම් පුරාමා කුසට පැමිණි බිලිඳු මට රජ පැටියෙක් සුපුන් සඳ මඩලේ ඔබ දුටුව අසිරිය එදා හියම් සඳ මඩලේ හියම් සඳ මඩලේ සඳ සිළුමිණ පෝදා ගේය පද වන්දනාව සෑම පුරපසළොස්වක බොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වැඩෙන් සැම සිත සුව පිණිස සඳ සිළුමිණ අපේ ගෞරවනීය ඉන්ද්‍රාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ ගිහි සමාජයේ අපිට රන් කහවණු වැසි වැස්සත් මදි කියලානේ කියවෙන්නේ. අල්පේච්ඡතාව මෙච්චර අවාසනාවන්ත විදිහට භයානක විදිහට හුඟක් ගෙවල් වල හුඟක් හදවත් වලින් පෑල දුරින් පලා ගිහිල්ලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා වටහා ගන්න බැරි කාලෙක අපි මේ ඉන්නේ. ආසන්නතම සිද්ධියක් හැටියට අපේ අපවත් වී වදාළ අතිපූජනීය කොටුකොට ධම්මාවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන මළු විඳගෙන අපට සිහිපත් වුණේ හාමුදුරනේ දහමේ ගුණ පත්තිරු තුල නිදන යාමේ ඉඳහිට හෝ වැඩම කරලා හිරු සඳු වගේ මේ ලෝකය ආලෝකවත් කරන පැවිදි ගිහි උතුමන්ලාගේ අඩුව. ඇයි අපේ හාමුදුරුවනේ ඇතිදේ ඇති සැටියෙන් දකින්න පුළුවන් ඇස් මේ වෙලාවේ රටේ ලෝකේ පියවිලා තියෙන්නේ නැත්තම් අඩවන් වෙලා තියෙන්නේ මේ සමාජය තුළ? ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු පොළවේ නිහිසයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු මනුස්සකම. ඔව්. ඒකට කියන්නේ මනුස්සකම කියලාම තමයි. වෙන මොනම වචනයක්වත් ඒකට ගැලපෙන්නේ. සමහරු හිතනවා ඊර්ෂ්‍යාව මනුස්සකමයි කියලා. ඒ තරමටම ඊර්ෂ්‍යාව නඩත්තු කරනවා. තවත් සමහරු හිතනවා තරංගය තමයි මනුස්සකම කියලා.
ඒ තරමටම මනුස්ස ජීවිතයේ තරඟකාරී වෙලා. තවත් සමහරු මනුස්සකම කියලා කියන්නේ මොකක්ද කියලා තාම හොයනවා. මිනිහෙක්ගේ හිසක්, හිසට යටින් බෙල්ලක්, බෙල්ලට යටින් කඳක්, කඳ පටන් ගන්න තැනින් අත් දෙකට ගාත්‍රා දෙකක්, කකුල් දෙකක්. මේක මිනිස් රූපයක් කියලා කියන්න බැරි නේ. ඒත් මනුස්සකම තියෙන එකක් කියලා කියන්න බෑ. වෛරේ පිරිච්ච තරංගය ප්‍රැක්ටිස් කරන සත්ත්ව සන්තතියක් මිනිස් කැලක් කියලා කියන්න පුළුවන්ද කියලා හිතෙනවා. හිතේ තියෙන ආසාවන්ගේ කෙලවරක් නැති ගිනි ජාලාවක් වෙච්ච ආසාව විසින් සියල්ලම ගිල ගන්නා තැනකට ලෝකේ ආවට පස්සේ අනන්ත අප්‍රමාණ විඳ ගන්න බැරි තරම් වෙන, තමාට දරා ගන්න බැරි තරම් වෙන අපේක්ෂාවලින් පිරිච්ච බලාපොරොත්තු ගොන්නක් සහිතව අතෘප්තිමත් ජීවිත අත්දකින අය අපි දැකලා නැද්ද? ඕ මනුස්සකම. වෙරුළු ගෙඩියක් හම්බ වෙච්චාම පවුලේ සියලු දෙනාටම දෙන්න ඕන හින්දා 7 දෙනෙක් ඉන්න පවුලක වෙරළු ගෙඩිය 8කට කපාගෙන කෑව කතාව ඔయిత කලින් අපි කියලා තියෙනවා. 7 දෙනාට කෑලි 7යි අම්මා තාත්තට 1යි. ඒ තමයි ජීවිතයේ අත්දකපු අයුරු. අපි ඔయిత කලින් කියලා තියෙනවා. ඒ කතාව අහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පොඩි පුතුගේ කතා පෙළසක්, පොඩි දුවගේ සිනාවැල්, පිය බිරිඳගේ ස්නේහය, මේවත් එක්ක ජීවිතය අත්දැකපු අවස්ථා ගැන අපි මීට පෙර කතා කරලා තියෙනවා. ඒ සියලු දේත් එක්ක පුංචි පහේ වේදනාවක් ලෝකෙ දිහා බලාපුවාම එන්නේ නැද්ද? ඇත්තටම ඊටත් අමතරව දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වනසිව්පාවුන් වැනි මිනිස්සුත් ඉන්නවයි කියලා අපි අහලා තියෙනවා. මීට කලින් කතා කරලා තියෙනවා. ඒත් ඒ හිටපු මිනිස්සු ඔක්කොම වඳ වෙලාද කොහෙද? හිරු හා සමාන මිනිස්සු, සඳු හා සමාන මිනිස්සු, මල් හා සමාන මිනිස්සු. ඉතිහාසයට පියමන් කරලා බලාපුවාම අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ අපිට හම්බ වෙන්නේ නැහැනේ ගෙවල්. ඒත් ඒ මිනිස්සු ගොඩනගපු වැව් හම්බ වෙනවා. වැව් ගොඩනගපු මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. කැටයම් හම්බ වෙනවා. කැටයම් කපාපු මිනිස්සු ජීවත් වෙච්ච පැල්කොටේ කොච්චරද කියලා අපි දන්නවා. කලාවැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් නෙලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළදිලා, මැරෙන ඉපදෙන රළදිහා. කලාවැව ළඟ ඉලුක් හේනක මැටි පිලක පැදුරක් එලාගෙන පිළිමෙ නෙලපු මිනිස්සු. පිළිමෙ තියෙනවා. ඒත් ඉලුක් හේනේ මැටි පිල නැහැ. මිනිස්සු ගොඩනැගුවේ මාලිගා. මිනිස්සු ගොඩනැගුවේ ආරාම. ඒ අධිපතියන්ට ජීවත් වෙන්න, සංස්කෘතියේ නිර්මාපකයන්ට ජීවත් වෙන්න. ඊට පස්සේ මිනිස්සු ජීවත් කෙරුවේ ගොඩනැගුවේ කෙවල් නෙමෙයි, ජාතිය. ඒකයි ලක්ෂයක් වෙල්ලස්සෙන් හම්බ වෙන්නේ. 33000ක් වැව් සමස්ත රටෙන් හම්බ වෙන්නේ. Taman ජීවත් වෙන්න හදාගත්ත පුංචි පැල කැඩිලා වැටිලා දිය වෙලා යනවයි කියන්න මිනිස්සු දැනගෙන හිටියා. ඒත් වැව්තාවල්ලත් වැවත් මහනියරත් කෙතත් එහෙම වෙන්න ඕනේ නෑයි කියලා
ගලාගෙන යන දිය ඇලේ ඉඳලා සුද්ධ කළා. ඉතින් කරුමි කිම ඒ හිරු සඳු සදිසි මිනිස්සු වඳ වෙන එක. ඒ කාලේ මිනිස්සු තියෙන දේවල් තියෙන විදිහට දැක්කා. ඇති දේ ඇති සැටියට දැක්කා. නැති දේවල් ගැන වද විඳ විඳ ජීවිතය වින්දෙව්වේ නැහැ. අහලා තියෙනවා අල්පේච්ඡතාව කියලා කියන්නේ මොකක්ද කියලා. අහලා තියෙනවා අල්පේච්ඡතාවය කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීමයි කියලා. ඇත්තටම ලද දෙයින් සතුටු වීම කෙසේ වෙතත් අල්පේච්ඡතාවය කියලා කියන්නේ නොලද දෙයින් දුක් නොවී ඉන්න එකට. ඒ විදිහට බරසාර මිනිස්සු හිටියා. කෝ දැන් අනවශ්‍ය තරඟයක ආර්ථික හඹායාමක සල්ලි පිළිබඳ මනසක අසල්වාසියා සමග තරඟයක ලෝකය කෑලි කඩාගෙන කණ්ඩ පුළුවන් නම් ගිලින්ඩ පුළුවන් තරමේ මල පෙරේතකමක අල්ලාගෙන ඉවර කරන්න බැරි තරම් බර ලෝභකමක සන්තකයට ගන්න පුළුවන්කම තියෙනවා නම් මුළු ලෝකයම සන්තකයට ගන්න පුළුවන් වෑයම් කරන වෑයමක මනුස්සකම ඉතිරි විසිරි පැතිරි යාම වෙනුවට වියලි තුනී වී ගොස් විය යුත්තේ එයද සල්ලි මිටමලෝනකොට මනුස්සකම් ඇඟිලි අස්සෙන් එළියට පනිනවයි කියලා කතාවක් ගොඩ නැගින්නේ ආන්ගේ මනුස්සකම එච්චරටම හැල් වෙලා පලා ගිහින් තියෙන හින්දා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට මනුස්සකම භයානක සතෙක් වශයෙන් අපිව අතෑරලා ගිහිල්ලා නම් ඉතුරු වෙන්නේ ඇඟවල් විතරයි. එහෙම වෙච්චහම මේ තියෙන අස්ති පංජරයේ මිනිස් රුවක් තියෙන්න පුළුවන්. ඒත් ඒ මිනිස් රුව ඇතුලේ මිනිස් කමක් නැත්තම් ඒක තවත් එක්තරා හෝමෝ සේපියන්ස් මානව රූපයක් මිසක් මනුස්සකමක් සහිත තැනක් නෙවෙයි. ඒක හින්දා මිනිස්කම තුරන් වෙමින් තියෙන ලෝකයේ මිනිස් ඇඟට මිනිස්කමක් සොයා යා යුතු තැනකට රට දියුණු වෙලා නෙවෙයි ලොව පිරිහිලා කියලා කියමු. ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු පොළවේ නිහිසයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු පොළවේ බිම අහසේම වෙදන ලෝකයේ දහමේ ගුණපත් හිරු තුල නිදන යාමයේ පොළවේ බිම අහසේම බෙදන ලෝකයේ දහමේ ගුණපත් හිරු තුල නිදන යාමයේ ඉඳහිට හෝ සැපමින සිත් සතන් සැනැස්සු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු
ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනසූ කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු. බැරි පුළුවන් කොයි කවුරුත් සිරිපා වන්දනා කරන මේ සිරිපා පෝය නැත්නම් මැදින් පෝය දවසේ ඔබ සඳසිළුමින මහ වන්දනා චාරිකාවේ සඳසිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ ලක්ෂ සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත වන්දනා නඩේ මුලසුන හොබවන පූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන හිමිපාණන් වහන්සේ මේ සංසාර බන්ධනයෙන් තමුන්ගේ ඥාති වර්ගයා මුදා ගැනීමට ඒ උතුම් අරමුණින් අසිරිමත් කිඹුල්වත් නුවරට අපේ අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කළේ අද වගේ පොය දවසකනේ. ඒ වගේම රජකම, ඒ රාජකීය උරුමය, වස්තුව, ධනය, බලය මේ සියල්ලම උතුම් අරමුණක් වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කියලා පෙන්නලා දීලා වෙස්සන්තර ජාතකය එදා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තාමත් අපි ඒ බර, ඒ කෙලෙස්, ඒ තෘෂ්ණාව හිතින් කරින් දරාගෙන එගොඩහට යන්න ලත වෙනවා නේද අපේ හාමුදුරුවනේ ගිනියම් වෙච්ච මෙගොඩහ ඉඳගෙන. එගොඩහ යන්න කවුරුද මේ ගොඩහ යන්නෝ කවුරුද ගඟක් මැද්දේ එහා මෙහා ඔරු පදින්නේ, ගඟක් මැද්දේ එහා මෙහා පාරු පදින්නේ, ගඟේ තියෙන සම්පත් ගොඩට අරගෙන ඉන්නේ තොටියා. මේ තොටියන් ගැන රචනා වෙච්ච ගී පදවැල් තවත් නැත්තේ නෑ. මනස්කාන්ත සංගීතයකිනුයි මනස්කාන්ත චිත්තාකර්ෂණීය හඬකිනුයි ලියවෙච්ච මේ පදපෙළේ කතාවක් තියෙනවා. මේ තොටියා තවත් කවුද එහාට යන්න මෙහාට යන්න ඉන්නේ කියලා ප්‍රශ්න කරන්නේ කැමැත්තෙන්. ඔහු හොය හොයා එගොඩ කරනවා ප්‍රජාව. එගොඩහ මෙගොඩහ යන අයට සේවය සලසනවා. පමානුවන්නේ අඳුර වැටෙන්නේ ජනවානව් වෙල්නේ මම මේ ගංගුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා. ඒ විතරක් නෙවෙයි, අප්‍රමාද වන්නේ එල්ලා හිටිනවා. පමා නොවන්නේ ඔහු කියනවා අඳුර වැටෙන්න පුළුවන් කියලා කියනවා. තව දුරටත් මට මේ ගමන යන්න බැහැයි කියලා කියනවා. අද මට වෙහෙසයි කියලා කියනවා. යනවනම් එන්න කියලා කියනවා. ඒ කවුද?
මේ ඉල්ලීම කරන්නේ කවුද? තොටියා. ඒ තොටියා කවුද? අපිට හොයාගන්න පුළුවන්. එක මේක වචනකින්. එක මේක තැනකින්. මේ තොටියා කවුද කියලා කියන එක රචකයා එක වචනයක හංගලා තියෙනවා. රචකයා එක වචනයක මේක හංගලා තියෙනවායි කියලා රචකයාගේ පුතා කියනවා. රචකයාගේ පුතාට ඒ රහස කියලා තියෙනවා. අපිට වචනේ හම්බ වෙනවා. ගඟුල අනෝමයි. අද මට වෙහෙසයි. අනෝමා ගඟෙන් එතර කරන්නට එතර වූ කෙනා. අනෝමා ගඟෙන් එතර වූ කෙනා. අනෝමා ගඟෙන් අන් සියලු සත්වයන්ද එතර කරන්නට අඬ ගහනවා. මේ මහා සංසාර සාගරේ සසර කතරින් එතර වෙන්නට සංසාරයේ කියන කාන්තාරයෙන් එගොඩ වෙන්න. සංසාරයේ කියන සාගරයෙන් එගොඩ වෙන්න. හැමෝටම මඟ පෙන්වන්නේ ගොයුම් ගොත් භාග්‍යවතුන් වහන්සේ. මේ මහා සංසාරයේ මඩගොහරුවේ එලිච්ච සංසාර කාන්තාරයේ අතරමං වෙච්ච සත්වයින්ට මහා නිර්වාණයේ මාර්ගදර්ශකය මගේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ මීට වසර 2600කට ආසන්න අතීතයක මධ්‍ය ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජපරපුරේ සුද්ධෝදන රජුරවන්ට දාව මායා කුසින් බිහි වූ සිද්ධාර්ථ නම් වූ ලෝකයේ විශිෂ්ටයා ආසියාවේ ආලෝකය කියලා බටහිර ජාතිකයෙකුට හිතෙන ලයිට් ඔෆ් ඒසියා. මේ බුදුහාමුදුරුවෝ සසර කතරින් එතර කරන කතාව තොටියෙකුට රූපණය කරන්නේ ඒ විදිහටයි. අද මට වෙහෙසයි. බුදුහාමුදුරුවෝ වයස අවුරුදු 80 වෙදිත් මේ මහා ප්‍රජාව සංසාර කාන්තාරයෙන් එතර කළා. ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා, ආනන්ද මා දෙස බලාගෙන නොඉන්න. මා දෙස බලා නොඉන්නේ අන් අයටද කියන්න. අප්‍රමාදී වන්න. අප්‍රමාදෝ අමත පදා. ප්‍රමාදය හොඳ නෑ. පමාදෝ මච්චුනෝ පදා. අමරණීය වන්න නම් නොපමාව කටයුතු කරන්න. අපමත්තා නමීයන්තේ. මෙතන පරක්කුව නෙවෙයි ප්‍රමාදය කියලා කියන්නේ. මදයෙන් ප්‍රමාද වීම. එහෙත් වහවහ සසර කතරින් එතර විය යුතුයි. ගෞතම ගෝත්‍රයේ මා බුදුව සිටියදී මේ මහා භද්‍ර කල්පයේ තවත් ඔබව එතර කරන්නට බුදුවරු බුදු වෙන්නට ඉඩ නොමැති කාලේ. එහෙමත් නැත්නම් මෙතේ බුදුන් බුදු වෙනකන් තවත් බුදු කෙනෙක් නූපදිනා මේ කාලේ. ඔබට අප්‍රමාදී වීමත් පරක්කු නොවීමත් ප්‍රමාද නොවීමත් පරක්කු නොවීමත් වැදගත්. තවත් වසර ගණනාවක් මේ තොටියට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 80ට ආසන්නයි. ආයු සංස්කාරය අත්හැර යා යුතුයි. ඒ සංසාර කාන්තාරයේ සත්වයිනි හැකි ඉක්මනින් තථාගතයන් වහන්සේ සමග නිවනට යන්නට සූදානම් වෙන්නේ තොටියෙක් වශයෙන් කරනු ලබන දැනුම් දීමක්. ඒ තොටියා මේ ගඟ බැද ඔරු පාරු පදිනා තොටියා නොවේ. ඒ අපේ ශාක්‍ය මුනීන්ද්‍ර අමාමේනියන් වහන්සේ. උන්වහන්සේට නමස්කාර පෙරදරිව සසර කතරෙන් එතර වන්නට උන්වහන්සේ ගිය මඟ පියෙන් පිය අඩි තබා උන්වහන්සේ පසුපස යමු.
පසළොස්වක පොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වැඩෙන් සැම සිත සුව පිණිස සඳ සිළුමින දාගත් මහාවැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවිලියුවේ නුඹයි පුතේ නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ වැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ වැව්බන්දි රාජ්‍යයේ රජදරුවන් විසින් ගොඩනගපු ජාතියක් සිංහලය. ඒක ඉස්සර කාලේ සිංහලය. අද ලංකාව වෙලා ශ්‍රී ලංකාව බවට පත් වෙලා සිලෝන් වෙලා ශ්‍රී ලංකන් වෙලා මේක දියුණුවක් මේක සංවර්ධනයක් කියලා උදන් අනන්ඩ තරම් පුළුවන් ද පුතේ කියලා අපි අපේ ජාතියේ දරුවන්ට කියන්න ඕන. සුද්ද ලංකාවෙන් යනකොට 1948 පෙබරවාරි 4 වෙනිදා වෙනකොටත්
ලංකාව ලෝකෙට ණයනේ. මගේ රට ණයට කෑවිනේ. අපි ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින කාලේ ඉඳලා අද දවසේ හෑන්ඩ් ෆෝන් එකෙන් පරිගණකයෙන් ගේම් ගහන කාලේ දක්වා වන මේ කාලේ වෙනකොට ට්‍රිලියන 18ක් ලෝකෙට ණයයි. 100 කොළ 10ක් 1000යි 1000 ඒවා 10ක් 10000යි 10000 ඒවා 10ක් ලක්ෂයයි ලක්ෂයේ ඒවා 10ක් දසලක්ෂයයි දසලක්ෂයක් කියලා කියන්නේ කොච්චර ලොකු ගාණක්ද? ලක්ෂයේ ඒවා 10ක් මිලියන එකයි මිලියන 1000ක් බිලියන එකයි බිලියන 1000ක් ට්‍රිලියන එකයි. අපේ රටේ ට්‍රිලියන 18ක් ණය එකයි. මෛත්‍රී බුදුන් බුදු වෙනකම් වත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි තරමට ණයකාර රටක්. දැන් ආදරණීය දරුවනි පුතේ දාගැප් බැන්දේ අපි තමයි. වැව් බැන්දෙත් අපි තමයි. සීගිරි ගලේ කවිලිවෙත් අපි තමයි. වෙල් ලස්සයක් අස්වැද්දුවෙත් අපි තමයි. සතුරන්ගෙන් රට බේරගත්තෙත් අපිම තමයි. මේ මහා සාහිත්‍ය ගොඩනැගුවෙත් අපිම තමයි. මේ මහා ජාතිය මේ වෙනකන් අරගෙන ආවෙත් අපිම තමයි. පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා. පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා. කන්ටගන්දින්දා පිටරටින් එන තුරු මූදට දතනිය වන්නා. අද පැදුරට වැටිලා අස්සරණයුම් වගේ දිග ඇදිලා මියන තුරාවට හුස්ම අදින්නෙත් අපිම තමයි. කවදාක්වත් ණය නැතිව අපි වවලයි අපි කන්නේ උත්තම රජගොල්ලෝ වගේ කියලා කියපු જાතියක්. අපි වවලයි අපි කන්නේ උත්තම රජගොල්ලෝ වගේ කියලා කියපු જાතියක්. පිට රටට අත්තපාලා ජීවත් වෙන තැනට ආපු පරිහානිදායක රටක්. සිංහල හාලේ බත් කොස් පොලොස් එක කාපු අපි චයිනීස් නූඩල්ස් කොත්තු රොටි කන જાතියක්. ගොටුකොළ විකුණලා රෝස් පාන් කන જાතියක්. ගස්ලබු විකුණලා සීනි බනිස් කන જાතියක්. ගෙදර තියෙන රිදී රත්තරන් උගස් තියලා හෝටල් වලින් ප්ලේට් කන જાතියක්. මේ මහා ව්‍යාජ භාවය නොපනත්කමක්. ඒක නිසා ආපහු හැරිලා බලන්න වේවි. පරණ රජදරුව රජකම් කළේ රට අස්සද්දන්න. පරණ රජදරුව රජකම්මට පත්තුනේ රට විකුණන්ට නෙවෙයි. පරණ රජදරුවෝ රජ වුණේ රට සංවර්ධනය කරන්න, පිටරට නොත් දේවල් ගේන්න. ඒක හින්දා දරුවන්ට වගවීමක් තියෙනවා. ඒක කියන්න අපට වගවීමක් තියෙනවා. ඒ තමයි රටක් හැටියට විතරක් නෙවෙයි ජාතියක් හැටියට මේ සිංහල දෙරණ හෙළදරුවන්ට දහඩිය වෙහෙසවල රට ගොඩනගන්නට, ගොඩනගන රට ආරක්ෂා කරන්නට, ආරක්ෂා කරන රට තව තවත් සංවර්ධනය කරන්නට වගකීමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගකීම මනසෙහි ඇති කරවන වගකීම අපට තියෙනවා.
ඒක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට උරුම වෙච්ච කාරණාවක්. උරුමයක්. ඒකයි වැඩසටහන ASCII මේ ජාතික වගකීමත් ඉෂ්ට කරන්නේ. නිකම්ම නිකන් රසවින්දන වැඩසටහනකටත් එහා ගිය ජාතික වගකීමක් හැටියට. ඒක නිසා මේ මහා ජාතිය පරිහානියෙන් බේරා ගන්නට, මේ මහා රට සුස්ක භාවයෙන් බේරා ගන්නට, මේ මහා රට පරිහානියෙන් බේරා ගන්නට, බේරා ගන්නා ඒ රට සංවර්ධනය කරන්නට ඔබට මට එන අයිතීන් නොමිදී ඒ තවදුරටත් ආරක්ෂා කරගන්නට වගවීමෙන් කටයුතු කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ගොහෝර අන්ධකාර සසරට බැඳ තබන බැමි මැදින් මේ මැදින් පුරපසළොස්වක පෝය දවසේ අපේ අදිෂ්ඨානය වෙන්නේ ඒ බැමි සිඳ බිඳ දමා නිවනින් සැනසෙන්න. නිවන හෙවත් සඳ සිළුමින අපේ මේ මහ වන්දනා චාරිකාව අදත් ඒ ගමනට ආශිර්වාද පියවරක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඒ ගමන් ආශිර්වාදය යලිත් රැගෙන එළඹෙන බක්පුර පසළොස්වක පෝය දවසේ මේ වන්දනා චාරිකාව යලි ගමන් ආරම්භ කිරීමේ අරමුණින් අදට විරාමයක් තබන්නට අපට අවසරයි. අපේ නමස්කාරය කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉන්දුරාගාරී ධම්මරතන මාහිමිපාණන් වහන්සේට. සඳ සිළුමින දීක්ෂණය අරුණ ප්‍රියන්ත එදිරිසිංහ. වෙනදා වගේම සඳ සිළුමිනේ නිෂ්පාදන සංවාදම සාලියසිරි සෙනවිරත්න. මම විජේමාපා ජයසිංහ. තෙරුවන් ගුණබලෙන් ඔබට යහපතක්ම වේවා. දාගබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ, සීගිරි ගලේ කවි ලියුවේ නුඹයි පුතේ. නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ. වැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ. අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා, සිලි සිලි සිනිඳු දිව සල්ලු පිලි හැඳ පලඳා. මහජනයාට වැදි බන් කියමින බොලඳා, සැප විඳි එකා නිරයට නොයතිද මලදා. දාගබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ, සීගිරි ගලේ කවි ලියුවේ නුඹයි පුතේ. නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ. වැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ. හඳ අදත් පායනවා හද අරණේ, මගේ රට ණයට කෑවේ නැහැ නොවැපොරනේ. එළදරුවන් එදා මේ සිංහල දෙරණේ,
ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ එළදරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ එළදරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ සංසාරයේ පිය සටහන් අමතකව ගිය ඉරි තැලුණු ජීවන ගමනේ ඉඩෝර බිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සිත් ස්වරය සඳ සිළුමින බෝධා ගේය පද වන්දනාව සඳ සිළුමින සෑම පුරවසළොස්වක බොහෝ දිනකම උදෑසන